समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् साधु 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 एकायनो अयं विक्खवे मग्गो सत्तानं विसुन्दिया शोक परिद्वानं समतिक्कमाय दुःखदोमनस्सानं अत्तगमाय न्यायस्स अधिगमाय निब्बानस्स सच्चिकिरियाय अधिदं चत्तारो सतिपट्ඨානා साधु 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 श्रद्धा बुद्धि संपन्न पिन्नत्नी අද දවසේ මේ හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ මේ අත දන්නවා දැන් අපේ ජීවිතයට ප්‍රායෝගිකව ඊතා ප්‍රායෝගිකව ධර්මය එකතු කරගන්න අපි සූදානම් කරගත්ත ධර්ම දේශනා මාලාවක්. ඉතින් අපි කොහොමද මේ ප්‍රායෝගිකත්වයට යන්නේ කියන එක ගැන තමයි වැඩිපුර මේ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරන්නේ. ධර්ම කරුණු ඕනෑ තරම් අපිට එකතු කරගන්න අවස්ථාවල් තියෙනවා. ඒක බොහොම වටින දෙයක්. නමුත් අපි ඒවා අපේ ජීවිතයට එකතු කරගන්නේ අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කළේ නැත්නම් අපි ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති වෙනවා. ඒකින්ද ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ ප්‍රායෝගිකව කොහොමද අපි මේ ධර්මය භාවිතා කරන්නේ කියලා. ඇත්තටම ධර්මය කියන්නේ මොකක්ද කියලා බලනකොට අපිට මෙන්න මෙහෙම තීරණයකට එන්න පුළුවන්. අපේ කය වේලාවකට රෝග වෙනවා. රෝගී වෙනවා. ඒ වගේම කය වේලාවකට කිලුටු වෙනවා. ශරීරය රෝගී බවට පත් වෙනවා, ශරීරය කිලුටු වෙනවා. ඒ වගේ තත්ත්වයන් වලට අපිට මුහුණ පාන්න සිද්ධ වුණාම අපි ඒකට මොන හරි ප්‍රතිකාරයක් කරගන්නවා. ඒ සඳහා වෛද්‍යවරු ඉන්නවා. ඒ සඳහා වෙනත් වේදදුරුතුමාන්ලා හරි තමන්ගේ දන්න උපක්‍රමයක් හරි යොදාගෙන කොහොම හරි අපි ඒක සකස් කරගන්නවා. ඒක එහෙමයි. නමුත් අපේ ජීවිතය කියලා කියන්නේ කය විතරක්ද? අපේ ජීවිතය කියලා කියනකොට එතන වැඩපිළිවෙළවල් දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරය, අනිත් එක තමයි මේ කය. එකක් තමයි ශරීරය, අනිත් එක තමයි සිත. එතකොට මෙන්න මේ කය සකස් කරගන්න වැඩපිළිවෙළවල් අපි දැනගෙන හිටියට සිත සකස් කරන වැඩපිළිවෙල දන්නේ නැහැ. නේද? අපේ සිත සකස් කරගන්න වැඩපිළිවෙල අපි දන්නේ නැහැ. ඉතින් අන්නේ සිත සකස් කරන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඒක යහපත් උනේ නැත්තම් භයානක ප්‍රතිඵල ලැබෙනවා. ඇයි? මේ ජීවිතේ විතරක් නෙවෙයි සසර ජීවිතේට පවා සංසාරගතව අනන්ත දුක් විඳින්න වෙනවා. අපිට පැහැදිලිවම අතහැර ගත යුතු දේවල් වගේක් තියෙනවා. අන්න ඒ පැහැදිලිවම අතහැර ගත යුතු දේවල් අතහැර ගැනීම සිද්ධ වෙන්න ඕන අපේ මනසෙන්. අපේ මනසේ සකස් වෙනවා නම් යමක් අතහැරිය යුතු ධර්මතා. ඒ කියන්නේ හැඟීම්. අපේ හිතේ අතහරින්න ඕන දේවල් අතහැරිය යුතු බව මේක අතහරින්න ඕනේ කියලාවත් අදහසක් අපේ හිතවල ඇති වෙන්නේ නැත්නම් අතහරිද? උත්සාහයක් හරි ගනීද? නැහැ. ඉතින් හැමෝටම එහෙම වෙනවද?
මේ ලෝකේ නොයේකුත් ආකාරයේ මිනිස්සු ඉන්නවා. සමහර ඇත්තන්ට පාපයන් කරපුවාම හරියට බය උපදිනවා. සමහර ඇත්තන්ට පාපයන් කරන්න හරිය ලැජ්ජාව උපදිනවා. දැකලා තියෙනවද සමහර අය කොහොමද කියලා? ඕන තරම් පව් කරනවා නේද? කිසිම ලැජ්ජාවක්, කිසිම බයක්, කිසිම හැඟීමක් නැතුව. ඒ ඇයි ඒ අය තුල පාපයට බය කියන හැඟීම තමන්ගේ හිතේ සකස් වෙන්නේ නැහැ. සකස් වෙන්නේ නැහැ. හරි? පාපයට ලැජ්ජාව කියන හැඟීම අදහස තමන්ගේ సంతානයේ සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? ආන් එක හරි භයානකද නැද්ද? දැන් අපි ගැන පොඩ්ඩක් කතා කරන්න මම මේ හදන්නේ. අකුසලය කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක්. එතකොට අකුසලයට බය වෙන්න ඕනද නැද්ද? දැන් අපි දන්නවා අකුසලයට බය වෙන්න ඕන කියලා. හරි? නරක දෙයක් කරද්දී බය උපදින්නේ නැත්නම් ඒ නරක දේ එහෙමම කරගෙන යනවද නැද්ද? අපි ඉස්සෙල්ලා කිව්වා සමහර මේ ලෝකේ මිනිස්සු බොරු කියන්න බය නැහැ. ප්‍රාණඝාත කරන්න බය නැහැ. කාමයේ වර්ධව ඇසිරෙන්න බය නැහැ. ඕනේ එකකට ලෑස්ති. ඕනෑම දෙයක් කරන්න ලෑස්ති. හොරකම් කරන්න බය නැහැ. නේද? පරම්පරා ගානකට හොරකම් කරගන්නවා මේ Tamanටවත් පාවිච්චි කරන්න බෑ ඉතින්. ඇයි? මැරෙනවනේ. නේද? මැරෙනවා කියලා දැනගෙන ගොඩ ගහ ගන්නවා. නමුත් යාර ඔක්කොටම එයා ගෙවන්න ඕන අනිත් අයට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. නේද? දරුවෝ එහෙම හොරකම් කරේ නෑ. තාත්තා හොරකම් කරපේවනේ ඊට පස්සේ තියෙන්නේ. ඒ වගේ තමන්ගේ ජීවිතය ගැන කිසිම එහෙම පාපයට බය දැනෙන්නේ නැති කට්ටිය ඉන්නවද නැද්ද? ඉන්නවා. එතකොට දැන් අපි මේ වගේම කතා කරේ අකුසලයක් ගැනනේ. ලෝභ, දේශ, මොහ කියන්නේ බය වෙන්න ඕන දේවල් නේද? මම අහනවා මේ අත්තන්ගෙන් අපි ගැන පරීක්ෂා කරලා බලමු ඍජුවම, ඉතා ඍජුවම, වඩා ඍජුව අපි ගැන පොඩි පරීක්ෂණයක් කරලා බලමු මේ වෙලාවේ. මම කියන්නේ ප්‍රායෝගිකව අපි මේක හොයලා බලන්න ඕන කියලා. මේ දරුවන්ට ආදරේ දන්නේ නැහැ. මුණුපුරන්ට එහෙම ගොඩාක් ආදරේ දන්නේ නැහැ. දරුවෝ සමග තියෙන දැඩි බැඳීම් තියෙනවද දන්නේ නැහැ. නේද? දැඩි බැඳීම් තියෙනව නේද? දරුවෝ එක්ක මුණුපුරෝ එක්ක. දැඩි බැඳීම කියන්නේ දරුවන්ට තියෙන කුසලයක්ද අකුසලයක්ද? ඒකට බය හිතුණාද දන්නේ නැහැ. මට මෙහෙම මගේ දරුවෝ කෙරෙහි දැඩි හැඟීමක් තියෙනවා, දැඩි බැඳීමක් තියෙනවා කියලා බය හිතුණාද දන්නේ නැහැ. එහෙනම් බය නැහැ නේද? අන්න හැමෝටම ඔහොම කියලාද හිතාගෙන ඉන්නේ? බැඳීමට බයක් නැති එක හැමෝටම එකම විදියද? නෑ. මේ ලෝකේ බොහෝ නුවණැති මිනිසුන් ඥාති පරිවර්තයන් අතහැර දාලා භෝගස්කන්ධයන් අතහැරලා දාලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය වෙච්ච බොහෝ නුවණැති මිනිසුන් මොකද කරන්නේ? ඈතට ගිහිලා හුදකලා වාසය කරනවා. නේද? අම්මා තාත්තා අතහැරලා ගිහිලා බොහෝ තරුණ දරුවෝ අරණ්‍ය සේනාසනවල කැලෑවල ඇයි මේ දුක් විඳින්නේ? ඒ දුක් විඳින්නේ අපි කියනවා දැකලා අපේ විඳින දුකක් කියලා. නේද? ශල්‍ය කර්මයක් කරන කෙනෙක් දැකලත් අපි කියනවා අපේ විඳින දුකක් කියලා. ඉතින් ශල්‍ය වෛද්‍යවරයා බඩ කැපුවා නම්, පපුව කැපුවා නම්, කකුල කැපුවා නම් කැපුවේ දැනගෙනමයි. නේද? ඊට පස්සේ දුකයි කියලා. නමුත් ඇයි කැපුවේ? ඊට වැඩිය ලොකු දුකක් සිද්ධ වෙන එක නවත්ත ගන්න. එතකොට අර උත්තමයාණන් වහන්සේලා ඒ තැන් වලට ගිහිල්ලා ලෞකික සැප සම්පත් අතහැරලා දාලා මොකද ඒ කරන්නේ? අනාගතේ ලැබෙන මහා දුක් ගොඩක් නැති කරගන්න. මේ ජීවිතයේ තියෙන බැඳීම් අයින් කරගන්න. කෙලෙස් උපදින සිත කෙලෙස් නූපදින தත්ත්වයට පත් කරගෙන බරෙන් නිදහස් වෙන්න. අන්න ඒ වගේ අපේ හිතත් කවදා හරි දවසක නිවැරදි පණිවිඩය අපිට දෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. නැත්නම් අපි හොයේ ඉන්නවා. දරුවන්ට මුණුපුරන්ට තියෙන ආදරේ පවා පැහැදිලි අකුසලයක් බව අපි දන්නවද නැද්ද? දන්නවා. මේ තරහකාරයොත් එක්ක එහෙම තියෙන ගනුදෙනු කොහොමද දන්නේ? අමනාපකම් තියෙන අහිතවත්කම් තියෙන අයත් එක්ක ඍජුවම අද හැන්දෑවේ ගිහිල්ලා කතා කරන්න පුළුවන්ද? බලන්න හිතෙන් අහලා.
පරණ කෝන්තර මතක තියාගෙන ඉන්නවද නැද්ද? මට මෙහෙම කිව්වා, මට මෙහෙම කළා, මං කියන්නේ නැහැ කියලා කතා කරන්න කියලා. කතා කරේ නැතුණාට කමන්නේ නැහැ. කෝන්තරය අයින් කරන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ වශයෙන් තියෙන මොනියම් හෝ ඇතුලාන්ත පෙළඹවීමක්, ඇතුලාන්ත හැඟීමක්, ඇතුලෙන් කරන තල්ලුවක් අපේ సంతානවල අපේ හිතෙන් නැగిලා වේගයක් වගේ බලයක් වගේ නැగిලා එනකොට ඒක දරා ගන්න බැරි දෙයක් බව තේරිලා ඒක එන්නේ නැති විදිහට හදනකම් මේ වැඩේ හරියන්නේ නැහැ කියලා තේරෙන්න ඕන. අන්න ඒවා අකුසල්. එහෙනම් අකුසලයට බය, අකුසලයට ලැජ්ජාව, බය කියන එක දැන් මේ අපිට නම් ඔය ඒ වගේ අකුසල් වලට සමාජයේ සමහර ඇත්තන්ට මොනවද? කිසිම ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ, හොරකම් කරනවා, කේලම් කියනවා, විඳවනවා, ගහමරා ගන්නවා නේද? මිනිස්සු මරනවා. ඒ මොකද එයාලට ඒකේ බයක් දැනෙන්නෙම නැහැ. අන්න බලන්න. එයාලා දිහා බලලා අපි බලා ගන්න ඕන අපි යම් කිසි තැනක ඉන්නවා නම් අද දවසේ අන්න ඒ තැනින් ඉදිරියට එන්න ඕනේ. හරි. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහන්න යන්නේ. අපි සතිපට්ඨානයේ තියෙන කමඨහනකට අවතීර්ණ වෙන්නයි යන්නේ. මේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා නේද? සසර ජීවිතයක් ලැබෙනවා නම් බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රයෝ ඉන්න ප්‍රදේශයක මනුෂ්‍ය ජීවිතයක්ම ලැබිලා, කල්යාණ මිත්‍රයෝ ලැබිලා, නේද? ධර්මය ලැබිලා නේද? ආන් ඒ වගේ ජීවිතයක් ලැබුණොත් කොච්චර හොඳද කියලා. එහෙම නේද බලාපොරොත්තුව? උංගා බෞද්ධයත්ව විදියට දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්නවට වැඩිය. නේද? කොහොමත් කිසිම කෙනෙක් කැමති නැහැ තිරසංගත අපාය ආදී උපදිනවට නැවත වාරයක්. ඊට වැඩිය අපේ අදහස තියෙන්නේ මොකද්ද වැඩිපුර? මට සංසාර ජීවිතේ ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ නේද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ආදී වශයෙන් හැමලේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ජීවිතය ප්‍රාර්ථනා කරනවා. නේද? එතකොට බණ ඇහෙන්න ඕනේ, බුද්ධෝත්පාද කාලයක උපදින්න ඕනේ, ඒවට ක්ෂණ සම්පත්තිය ලැබෙන්න ඕනේ. එහෙම ප්‍රාර්ථනාවක් තියෙනව නේද? එහෙම නේද අදහස? එහෙම ලැබෙනවා නම් හොඳද? කොච්චර හොඳද? එහෙම ලැබුණොත් මොකක්ද දන්නේ කරන්න හිතාගෙන ඉන්නේ. එහෙම ලැබුණොත් කල්යාණ මිත්‍ර සම්පත්තියක්, මනුෂ්‍ය ජීවිතයක්, බුද්ධෝත්පාද කාලයක් එහෙම ලැබුණොත් මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මම කොහොම හරි සෝවාන් වෙනවා, මම කොහොම හරි එහෙම අදහසකුත් තියෙනවද? ඔව් එහෙම ලැබුණොත් මම කොහොම හරි සෝවාන් වෙනවා කියලා අදහසකුත් තියෙනව නේද? දැන් හම්බෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නැහැ. මේ දවස්වල මේ හම්බෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නැහැ. තේරුණාද? අපිට අමතක වෙන දේ එතන. මේ දවස්වල හම්බෙලා තියෙන්නේ මොකද්ද? මනුෂ්‍ය ජීවිතයක්. මේ සැරේ හම්බෙලා තියෙන්නේ මොකද්ද? බුද්ධෝත්පාද කාලයක්. කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඔක්කොම හම්බෙලා. එහෙනම් ආය තවත් කොහේ හරි යන්න ඕනද ඔක් කරන්න? ආය තවත් භවයක ප්‍රාර්ථනාවක් ඕනද? නෑ, දැන් කරන්න පුළුවන්. දැන් කරගන්න එක තමයි වටින්නේ. එහෙනම් අන්න ඒ කාරණාවත් එක්ක මම මෙහෙම අහනවා. මේ සැරේ මේ වගේ වාසනාවන්ත ජීවිතයක් ගතකරනද මේ ආසන්න භව සාර්ථකව ගත කරලා තියෙනවද නැද්ද? ගිය සැරේ චුතිසිතේදී නේද? ගිය භවයේ චුතිසිතේදී මම සාර්ථකව මරණයට මුහුණ දීලා තියෙනවා, මුලාවටපත් වෙන්නේ නැතුව. මුලාවටපත් වුණා නම් මං සතර අපායේ. සතර අපායට වැටෙන්නේ නැතුව මනුෂ්‍ය ජීවිතයක් බණ ඇහෙන කාලෙක නේද? වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් මොනවද මේ මෝඩ නැති, පදපරම තත්ත්වේ නැති, අධික ලෝභ අධික දේශ නැති, උපේක්ෂා සහගතව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක තියෙන වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ ආසන්න භවයන් සාර්ථකව ගත කරලා තියෙන හින්දාද නැද්ද? එහෙනම් මට හොඳටම පැහැදිලි මේ ආසන්න කාලයේදී, ඒ කියන්නේ ගිය භවය, ඊට ඉස්සෙල්ලා භවය වගේ ඒවා මම අසාර්ථකව ගත කරලා නැහැ. අසාර්ථකව ගත කරලා නැහැ. ඒකයි මට මේ විදිහේ ජීවිතයක් ලැබුණේ. මේ සැරේ කොහොමද දන්නේ? දන්න දවසේ ඉඳන් අද මේ වෙනකන් අරගෙන ආපු ජීවිතය සාර්ථකද දන්නේ නැහැ.
මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔක සාර්ථකද නැද්ද කියලා හොයාගන්න. ජීවිතේ වැඩියෙන් කෙරලා තියෙන්නේ හොඳට මෙනෙහි කරලා බැලුවොත් පින්ද පවුද? වැඩියෙන් අපේ අතින් සිද්ධ කෙරලා තියෙන්නේ පින්ද පවුද කියලා අහුවා. ඇතුලෙන් ටිකක් සැකසහිත උත්තරයක් උපදිනවනේ. මොකද මధుරයක් මරපු එකේ ඉඳන් බොරුවක් කියපු එකේ ඉඳන් කේලමක් කියපු එකේ ඉඳන් නේද? පරුස වචන කියපු එකේ ඉඳන් ඒවා ඔක්කොම වැටෙනවා එහෙනම්. එහෙනම් ඔන්න සමහර බොහෝ දෙනෙකුට කියන්න වෙන්නේ පව් කෙරලා වැඩි වගේ කියලා. ලෝභ දේශ මොහ කියන්නේ අකුසල්, අලෝභ දේශ මොහ කියන්නේ කුසල්. එතකොට මේ ජීවිතේ වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ, පහළ වෙලා තියෙන්නේ කුසල් සිද්ධ අකුසල් සිද්ධ. වැඩියෙන් අකුසල් සිද්ධ. ඒක නම් ආයේ නේද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙනම් වැඩියෙන් පව් කෙරලා නම් වැඩියෙන් අකුසල් සිද්ධ වෙලා නම් මේ ජීවිතේ සාර්ථකවද කියලා තියෙන්නේ. අද හැන්දෑවේ මලොත් අද හැන්දෑවේ මරුණොත් වැඩියෙන් පව් සිද්ධ වුණා කියලා මං කියනවා නම් වැඩියෙන් අකුසල් සිත් පහළ වුණා කියනවා නම් වැඩියෙන් ඉඩක් තියෙන්නේ හොඳම තැනක උපදින්නද නැත්නම් ගැටලු සහගත තැනක උපදින්නද? එහෙනම් ගිය භවයට වැඩිය මේ භවය අසාර්ථක ස්වභාවයක් තියෙනවද නේද? ගිය භවය ගොඩාක් සාර්ථකින්දයි වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. මේ භවයේ එහෙනම් මං කරගන්න ඕන දේ තාම කරගෙන නෑ වගේ නේද? මදි නේද? මදි නේද? එහෙනම් වැඩ පටන් ගන්න වෙනවද? ඉක්ම මේ තව කල් දිනවද? බොහෝ දෙනෙක් කියන අවුරුදු 70 විතරත් උන් කියන තව කල් දිනනවා. මේ තව මට ළමයින්ගේ ප්‍රශ්න වගේක් තියෙනවා. මට තව දෙමව්පියන්ගේ ප්‍රශ්න වගේක් තියෙනවා. මට ඉඩම් ප්‍රශ්න වගේක් තියෙනවා. මට ගස් ප්‍රශ්න තියෙනවා. මට වැට ප්‍රශ්න තියෙනවා. මට නේද ගඩොල් ප්‍රශ්න තියෙනවා. සිමෙන්ති ප්‍රශ්න තියෙනවා. ඔය වගේ තියෙන ප්‍රශ්න. මොනවා තිබුණත් පින්නත් නේ අපි මම මේ අතකින් අහන්නම්. තමන්ව වටේ පිටේ ඉන්න අය තමන්ව මලක් වගේ බලා ගන්නවද? කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැතුව. හිත රිද්දන්නෙම නැතුව. ඔක්කොම ටික කරලා දෙනවද? හැමදේම සම්පූර්ණ කරනවද? නෑ. එහෙම පුළුවන්ද? බෑ. බලන්නකො පොඩ්ඩක් එකතෙන් වෙලාවක මාසයක් එකමාරක් විතර යනකම් කවුරුත් ගොඩාක් සලකනවා ළඟටම වෙලා. ඊට පස්සේ කොහොමද? කාටවත් දොස් කියන්න බෑ පින්නත් නේ. එහෙම එක්කෙනෙකුට තව එක්කෙනෙක් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න බෑ. හරි ඊට පස්සේ කරන්නේ අමාරුවෙන්. මාරුවට. නේද? වෙලාවකට හොඳට තේරෙනවා එහා පැත්තේ ඉන්න එක්කෙනා කරන්නේ වදේ කියන සංකල්පයෙන්, මල වදේ කියන සංකල්පයෙන් කරන්නේ. අපි වෙනුවෙන් කැපවෙච්ච ජීවිතේම කැපවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ හොයාගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. එන්නේ ඒක දැනගත්තාම අපි දැනගන්න ඕන අපේ වැඩේ කරගන්න. තමනුත් දැනගන්න ඕන තමන්ගේ වැඩේ කරගන්න. හුඟක් වෙලාවට පෞසිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් හින්දාද අනුන්ගේ අවශ්‍යතාවයන් හින්දාද? අනුන්ගේ අවශ්‍යතාවයන් හින්දා. දරුවන්ගේ බැඳීම් තියන අයගේ නේද? බැඳීම් තියන අයගේ අවශ්‍යතාවයන් සඳහා අපි හුඟක් වෙලාවට පව් කරගෙන තියෙනවා. බොරු කියලා තියෙනවා. අනිත් අය බේරගන්න නේද? නොයෙකුත් අනිත් අය කියන්නේ මේ ලෝකේ බේරගන්න නෙවෙයි. මේ මාගෙත් එක්ක බැඳීම් තියන අය බේරගන්න. එහෙම බේරගන්න මං හුඟක් පැති වලින් පව් කරගෙන තියෙනවා. අන්තිමට හැබැයි මරණ වෙලාවට ওই කට්ටියට මම ළඟට ඇවිල්ලා නේ නඩුකාරයාට සාක්ෂි දෙනවා වගේ මෙයා මේ බොරු කිව්වේ මං හින්දා මං තමයි මෙයාව බොරු කියන්න තත්ත්වයටපත් කරේ මෙයා කාමයේ වර්ධව හැසුනේ මං හින්දා මෙයාට කරදර කරන්න එපා කියලා එහෙම එකක් මේ ලෝකේ නැහැ. නේද? ඒකද තමන්ගේ අභිවෘද්ධිය සකස් කර ගැනීම තමන්මයි කරගන්න ඕනේ. සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕනේ. ඊළඟ භවය මීට වැඩිය යහපත් ජීවිතයක් වෙන්න ඕනද නැද්ද? මීට වැඩිය සාර්ථක ජීවිතයක් කියන්නේ භවයෙන් භවයට බෞද්ධ ඇත්තා ළඟාවිය යුත්තේ කොහෙටද? මේ ජීවිතේ බැරි වුණොත් ආසන්න භවයක විදිහට මොකද කරගන්න ඕනේ? සෝවාන් ආදී මාර්ගඵල වලට එන්න ඕනේ. එහෙනම් භවයෙන් භවය අපි ළඟා වෙන්න ඕන කොහෙටද? නිවනට. නේද? නිවන් අරමුණු කරගෙනමයි මේ භවයේ බැරිනොත් ඊළඟ භවයේ පළවෙනි අරමුණ වෙන්න ඕන නිවන් දකින්නවා කියන එක. පාරමිතා සම්පූර්ණ වෙන්නයි ඕනේ. භවයෙන් භවය අපි ඒ සාර්ථක අඩියට ගිහිල්ලා නැත්තම්
එන්න පිරිහෙන භවයල් නම් සැරෙන් සැරේ සකස් වෙන්නේ. සාර්ථක ජීවිතයක් නෙවෙයි එතකොට සංසාරික ජීවිතය අසාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. ඒකෙද බේර ගන්න කවුරුවක්වත් නැහැ. අන්තිමට ගොමුගුලියක් එහෙම කරකෝ ඉන්න උනොත් කාට කියන්නද? ආය එතනින් එහාට වහලා දැම්මා වගේ අපිව. හිරේ ගියා වගේ. හදිසියෙම කවුරු හරි ආවිල්ලා මාව කුදලගෙන අරන් ගිහලා හිරේකට දානවා නොදන්න රටක. දැන් ඉතින් මම එතන අනන්ත දුක් විඳිනවා. බර වැඩ කරනවා. මට කතා කරන්නවත් දෙන්නේ නැහැ. කාත් එක්කවත්. එහෙම වුණොත් එහෙම ඉතින් මාව සම්පූර්ණයෙන් අසරණ වෙනවද නැද්ද? ආන් ඒ වගේ පව් කරපු යත්තන්ට හිරේ විලංගුවේ වැටුණා වාගේ හදිස්සියෙම ගිහිල්ලා පහළ වෙන්නේ කොහෙද? එළදෙනෙක්ගේ බඩේ. ඉපදිච්ච ගමන් හිරේ දැම්මා වගේ. බලන්න නැද්ද කියලා? දන්නේත් නැහැ අපි හිතමු අපි අල්ලපු ගෙදර එළදෙනක් හිටියා එහෙ බඩේ ඉපදුණා කියලා ගිහිල්ලා. අපේ ගෙදරම කියලා හිතමුකෝ. දැන් මොකද වෙන්නේ? ළමයි දන්නේ නැහැ මේ අපේ තාත්තාය මේ අපේ අම්මා කියලා. නේද ළමයි දන්නවද? තෝදෙය බ්‍රාහ්මණයා නේද? ගෙදරම බල්ලා වෙලා උපදිනාම ළමයා දැනගෙන හිටියද මේ තාත්තයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේ තමන්ගේම ගෙවල් වල ගැරන්ඩි වෙලා, බල්ලෝ වෙලා, හරක් වෙලා, ගෙම්බෝ වෙලා උපදිනවා. එහෙම ඉපදිලා ඉතින් ඉන්නකොට දැන් මොකද කතා කරගන්නත් බෑ. දන්නේත් නැහැ මේකෝදය. හිරේ ගියා වගේ. කතා කරගන්නත් බැයි නම් දන්නේ නැත්නම් හිරේ ගියා වගේද නැද්ද? අන්න බලන්න පින්නත්නි අන්න එහෙම ස්වභාවයක් අපේ ජීවිතවල තියෙනවා. අන්න ඒ ස්වභාවය දැනගෙන අපි මොකද කරන්න ඕනේ? මේ ජීවිතය සාර්ථක කරගන්න වැඩපිළිවෙලකට යන්න ඕනේ. සසර ජීවිතයේ මේ තියෙන ස්වභාවයෙන් ගැලවෙන්න අඩුම තරමින් ගිය භවයට වැඩිය හොඳ භවයක් මේ සැරේ ගෙවලා තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාපාදීන් වෙන් වෙන්න ඕනේ. අධික ලෝභයෙන් නේද? මිත්‍යා ආජීවයෙන්, අධික දේශයෙන්, අධික මෝහයෙන් වෙන් වෙන්න ඕන අපි. වෙන් වෙලා සාර්ථක ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ මොනවද ඊළඟ භවයට හේතු වෙන්නේ? පුණ්‍යාභී, අපුණ්‍යාභී, අනෙන්ජාභී සංස්කාරයන්. කරපු පින් පව් සහ භාවනා ආදිය. මේ භාවනා හැම කරනවද දන්නේ නැහැ. මේ අපිට වෙලාවක් නැහැ නේද? එහෙම තමයි. බණ නම් අහනවා හාමුදුරනේ. මම ඔක අහපු ගමන් කියන්නේ අපි ඉතින් උදේ ඉඳන් හැන්ද වෙනකම් බෞද්ධයා තමයි. හරිද? නායක හාමුදුරුවෝ ඇතුලේ කාර්ය මණ්ඩලෙට පින් සිද්ධ වෙන්නේ අන්තම් බණ ටිකක් නම් ඇහෙනවා මේ අත්තන්. නමුත් ඒ ටික විතරක් ඇද්ද? නේද? ඒ ටික විතරක් හරියන්නේ නැහැ. තමන් භාවනාවකේ දෙන්න ඕනේ. ඒකට දැඩි වමනාවක් ඇති කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ මේ බලන්න අපි හැම වෙලේම කය පිරිසිදු කරනවා කිව්වා. කය ලස්සන කරගන්න හදනවා. කය පිරිසිදු කරනවා. කය නිරෝගී කරගන්න හදනවා. හිත අමතක වෙලාද නැද්ද? වැඩේ බලන්නකෝ තිරිසන් සත්තුත් කය පිරිසිදු කරනවානේ. ගෙදර ඉන්න බලල් පැටි අරන් බලන්නකෝ මොකද අය කරන්නේ? නේද? කය පිරිසිදු කරගන්නවා. එයාලට හිත පිරිසිදු කරගන්න ක්‍රමයක් නැහැ. මමත් කියනවා නම් හිත පිරිසිදු කරගන්න මට ක්‍රමයක් නැහැ කියලා. ආගේ தත්ත්වෙට වැටෙන්නේ. අර කට්ටියගේ தත්ත්වෙටම තමයි. එහෙම නෝ. ඒකින්ද හිත නිවැරදි කර ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙලට යන්න ඕනේ. මම දැන් බොහෝම ටිකක් නේ සංසාර ජීවිතය ගැන කිව්වේ. පින්වත්නි පාරේ අපි එනකොට හරකෙක් දකිනවා. ඔය හරකා කවදා හරි මිනිසෙක් වෙලා ඉඳලා නැතුව ඇද්ද? සසර මිනිසෙක් වෙලා ඉඳලා නැතුව ඇද්ද? ඉඳලා තියෙන්න ඕනේ නේද? අපි සංසාර අනවරාග්‍ර සංසාරය ගැන දන්නවා. බණ අහලත් නැතුව ඇද්ද? අපේ බණත් අහලා ඇති මිනිසෙක් වෙලා ඉඳලා. නේද? අද මේ අතුමයි කිව්වේ එහෙම ඇති කියලා. එහෙනම් මිනිසෙකුත් වෙලා ඉඳලා බණත් අහපු ඒ තැනත්තාට දැන් මොකද වෙලා තියෙන්නේ? හරකෙක් වෙලා ඉපදිලා. මොකක්ද ඒ කිව්වේ? මිනිසෙකුත් වෙලා බණත් අහපු කෙනා හරකෙක් වෙලා ඉපදිලා. මිනිසෙකුත් වෙලා බණත් ඇහුවට හරකෙක් වෙන්න ඉඩ කඩ ඕන තරම් තියෙනවා. හරකෙක් වෙන්න ඉඩ කඩ ඕන තරම් තියෙනවා.
ඒක වළක්වන්න අපිට එහෙම දත් මිටි කාලා බෑ පින්නත් මේ ලෝකයේ උඩ පැන්නොත් බිම වැටෙනවාමයි නේද? මේ ලෝක ධර්මතාවයන් වගේක් තියෙනවා. හයියෙන් ගලක් විසිකරොත් ඈතට යනවා. හිමින් විසිකරොත් ළඟට යන්නේ. ඒ වගේ ධර්මතාවයන් වගේක් තියෙනවා. ඒක වෙන්නේ එහෙමයි. අන්න ඒ සිද්ධ වෙන දේ වළක්වන්න අපි දත් මිටි කෑවට බෑ. එහෙනම් අපේ හැම වෙලේම කල්පනාවක් තියෙන්න ඕන. තමන්ගේ ක්‍රියාවට අනුව ප්‍රතිඵලයක් ලැබෙන. ඒක මේ දැනුත් පේන්න තියෙනවා. දැන් පාරේ යන ගමන් ඔය බණ ඉවරලා යන ගමන් කාට හරි පොඩ්ඩක් බයින්නකෝ බලන්න. නිකන් ඉන්න මනුස්සයෙකුට අල්ල බයින්නකෝ. බැන්න ගමන් අනිත් පැත්තට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ මොනවා හරි කරන ක්‍රියාවක ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ ලෝක ධර්මතාවය. එතකොට තමන් අපි හිතනවා මේ අනිත් අයට පේන්නේ නැති වුණාට අනිත් අයට දැනෙන්නේ නැති වුණාට අපි කරන කියන දේවල් ඉතින් ඒතර හොරෙන් කරන ඒවා ඉතින් ප්‍රශ්නයක් නැහැ. නෑ මේ ලෝකේ මාව නිර්මාණය වුණේ මාව මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ පුණ්‍යාභි අපුණ්‍යාභි අනෙන්ජාභි සංස්කාරයන්. ඒවා මේ හොරෙන් කරාද නැතුව කරාද කියලා නෑ. එහෙනම් මේ ලෝකේ හොරෙන් කරා වැරදි කරා කියලා ඒවාටත් අර විදිහටම හම්බ වෙනවා තමයි. ඒකද මේ මෙතන ක්‍රියාත්මක වෙන අකුසලයන්ගේ ස්වභාවය තමයි ඊළඟ භවයන් තීරණය කරන්නේ. ඉතින් මොනවා කරන්නද? කරගන්න දෙයක් නැතුව හරියට දුක් විඳින්න වෙන ජීවිත ලැබෙනවා. එහෙනම් මම මේ ජීවිතය දැඩි පරිශ්‍රමයකින් නිවැරදි කරන්න ඕනද නැද්ද? මම හැමදාම අහනවා වගේ මේ අත්තන්ගෙන් අහනවා. දැන් අපි දල වශයෙන් විනාඩි 20ක් 25ක් විතර මේ සාකච්ඡාව කරගෙන ආවා. ඇවිල්ලා ඉඳ ගන්නකොට තිබ්බට වැඩිය සංසාර ජීවිතය සාර්ථක කරගන්න ඕනේ කියලා අදහසක් දැන් තියෙනවද නැද්ද? දැන් මේ ධර්මයේ ශ්‍රවණය වෙනකොට තියෙනවද නැද්ද? කොහොමද දන්නේ ඒක ආවේ? මේ අත්තන්ගේ సంతාන වලින් ඒක ඉපදුනේ මේ බණ ටික ඇහෙද්දී. නේද? ඇයි ඒක ඉපදුනේ? හේතුව මොකද්ද? එහෙම එකක් මේ වෙලාවේ උපදින්න හේතුව මොකද්ද? බණ ඇහිච්ච එක. බණ ඇහෙනකොට මං කිව්වම හරකෙක් වෙලා උපදින්න ඉඩ කියනවා හරකෙක් මතක් වුණා. ගොමුගුලි කරකවන්න වෙයි කියනකොට ඔන්න ගොමුගුලි මතක් වුණා. പ്രേතය භූතය අසුරය වෙලා උපදින්න ඉඩ තියෙනවා. මේ ජීවිතය සාර්ථකව ගෙවලා නැහැ. මේ ජීවිතේ පව් වැඩියෙන් වෙලා තියෙනවා. අකුසල් වැඩියෙන් වෙලා තියෙනවා. ආන් ඒ වගේ දේවල් මතක් කරනකොට ඒවා මෙනෙහි කරපු හින්දා මේ අත්තන්ට අදහසක් ආවා මම සාර්ථකව ජීවිතයේ සංසාර ජීවිතයේ සාර්ථක වෙන විදිහට මේ ජීවිතය ගෙවන්න ඕනේ කියලා. එහෙම නේද? ඔන්න අදහස දැන් හිතේ බුරබුරා නැගෙනවා මේ වෙලාවේ. කොච්චර වෙලා තියෙද්ද දන්නේ නැහැ. ඕක කොච්චර වෙලා තියෙද? ඔන්න ඔය හැඟීම දැන් ඇති වෙලා තියෙන හැඟීම මේක හරිය වටින දෙයක්. ඒකයි මම හැමදාම මේක මතක් කරන්නේ. ඔය දැන් සසර සාර්ථක කරගන්න ඕනේ කියලා ඇති වෙලා තියෙන හැඟීම දිගටම තිබ්බේ නැත්තම් අමතක වෙලා ගියොත් ආය අවුරුදු 10කට මතක් වුණේ නැත්තම් ඒ අවුරුදු 10 සාර්ථක වෙයිද? නැහැ. අවුරුදු 5කට මතක් වුණේ නැත්තම් ඒ අවුරුදු 5 සාර්ථක වෙයිද? නැහැ. දවසකට හරි මතක තිබ්බේ නැත්තම් ඒ දවස සාර්ථක වෙයිද? නැහැ. මොකද අපි අකුසලයේ පැත්තට නිකම්ම ගහගෙන යනවා. කුසලයේ පැත්තට අපි වර්ධනය කරගන්න ඕනේ. එහෙනම් ඒක මතක තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි කොහේ හරි ගමනක් ගියාම ගිය දිහාත් මතක නැහැ උද්දාමයටපත් වෙනවා කොහොම හරි නේද? විනෝද ගමනක් එහෙම ගියාම කාත් එක්ක දින්නේ ආපහු යන්නේ කීයටද ඔක්කොම අමතක වෙනවද නැද්ද? අමතකලා ඔහේ ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කියනවා මේ දැන් දන්නවද වෙලාව කීයද කියලා? එහෙමද මම දන්නේ නැහැ මට අමතකත් වුණා. ඉච්චර වෙලා ගිහිල්ලාද? එහෙනම් ඉක්මනට යන් කියලා එතකොට තමයි අසිහියෙන් නටනට හිටියේ මට සිහිය උපදිනවා. කවුරු හරි ඇඟිල්ලෙන් ඇල්ලලා ගිහම දැන් සෙල්ලම් කරා ඇති දැන් යන් කියලා කිව්වා නේද? මං දන්නෙත් නෑ එච්චර වෙලා ගියාද කියලා සිහිය උපදිනවා. ඒ අසිහියෙන් ඉඳලා නේද? වෙලාව ගැන අසිහියෙන් ඉඳලා. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ විදිහට ඇහෙනකොට අසිහියෙන් හිටියේ අපිට සිහිය උපදිනවා. මොකද අසිහියෙන් හිටියේ මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා උද්ධාමයටපත් වෙලා අපි ඉන්නේ. මොකද උද්දාමේ ඇහැට රූප පෙනිලා, කනට ශබ්ද ඇහිලා, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට ආදරය ආදී ධර්මතාවයන්
ලැබිලා අපිට. ඒවා ලැබෙනකොට අපේ හිත උද්දාමයටපත් වෙලා පිස්සු හැදිලා වගේ. හරි. අන්න ඒක හින්දා උද්දාමයටපත් වෙච්ච අපිට අර ඔක්කොම අමතක වෙලා. බුදුරජාන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අන්න සිහිය උපදිනවා. අපි ඒකට කියනවා සිහිය උපදිනවා කියලා. මගේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. සසර සාර්ථක කරගන්න ඕනේ. මේ විදිහට ගියොත් මං බොහොම අසාර්ථක සංසාර ජීවිතයක් උරුමකම් කියයි. ගිය භවයේ මට මේ විදිහට සාර්ථක ජීවිතයක් ලැබුණා. මේ භවෙත් ඊට වැඩිය සාර්ථක කරගන්න ඕනේ කියලා Tamanට දැඩි හැඟීමක් උපදවා ගන්න ඕනේ. උපදින්න ඕනේ. අන්න ඒ සිහිය තියෙනවා නම් තමයි ඒක වෙන්නේ. එහෙනම් ඒ සිහිය තියෙන්න ඕනේ. එහෙම නැති අය මුලාවටපත් වෙලා පිස්සු හැදුනා වාගේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හැමුවේ ඔය ඉන්න උදේ නැගිටිනවා. ඉතින් වටපිට බලන එක තමයි වැඩි හැම වෙලෙම බලනවා. මොනවා හරි බලා ගන්න. නේද? මම ඔකට කියන්නේ ගහෙන් බැස්ස වලි කුකුලා වාගේ කියලා. උදේම වලි කුකුලා ගහෙන් බැලලා මොකද කරන්නේ? හූරන්න පටන් ගන්නවා. පොළොව හූරනවා, හොයනවා. ආල්ලට හොයනවා, පණු කෑලි හොයනවා නේද? උදේ ඉඳන් හැන්ද වෙනකන් හොයනවා. ඒ වගේ අපිත් එහෙම තමයි. ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොම භාවිත කරලා අපිත් වැඩේ මොකද? හොයනවා නේද? කැමතිව හොයනවා. උදේ ඉඳන් කැමතිව හොයනවා. පහුරු ගගා මේ සංස්කාර વિશે කැමතිව හොයනවා පින්නත්නි. මොනවා වෙලා තියෙනවද කියලා සිහියක් නැතුව. ගිනි අරන් වාගේ දුවනවා. ඉතින් මේ தත්වයන් අයින් කරගන්න ඔන්න ඔය සසර සාර්ථක ජීවිතයක් ලැබෙන්න අසාර්ථක නොවෙන්න මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා දැන් මේ වෙලාවේ යම් සිහියක් ඉපදුනා නම් ආන් ඒ සිහිය පවත් ගන්න ඕනද නැද්ද? නේද? ආන් ඒ සිහිය පවත් ගන්න ඕනේ. ඒ සිහිය කොච්චර ප්‍රබල වෙන්න ඕනද කියනවා. නිකම් පැවතිලා මදි. ඒ සිහිය ප්‍රබල වෙන්න ඕනේ. ගිජුකමෙන් යමක් කෑම කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් නේ. එතකොට කෑම කන්න ඕන කොහොමද? ගිජුකම් අතහැරලා දාලා. නේ එහෙම දන්නේ කන්නේ. අපි හිතන ඒවා පොඩි දේවල් කියලා. හොඳයි. ඒවත් අපේ ජීවිතේ අසාර්ථක වෙන දේවල්. සමහර දේවල් තියෙනවා නේද? අකුසල් එනකොට නැත්තම් ආසාවල් වැඩි වෙනකොට සිහිය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. අමතක වෙනවා ඔක්කොම. ආසාවල් වැඩි වෙනකොට සිහිය නැති වෙනවා. ඒ මොකද ආසාවේ නැත්තම් තරහේ තියෙන වේගය ප්‍රබලකම වැඩි නම් ඔන්න ඔය දැන් ඇති වෙච්ච සිහිය නැති වෙලා යනවා. හරි. එතකොට තමයි කියන්නේ මම පස්සේ බලා ගන්නම් ඒක. ඒවා පස්සේ පුළුවන් කියලා ඔක්කොම කල් දානවා. ආහාරයක් ගැන හරි වෙන ඕනම දෙයක් ගැන හරි එහෙමයි. ඊළඟට සමහර වෙලාවල් තියෙනවා සිහිය තිබුණා වීරිය නැති හින්දා සිහිය දැන් කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් වලදී උඟක් අය බෞද්ධයන්ට ඒ වෙලාවේ සිහිය තියෙනවා මේක නොකල යුත්තක් කියලා. හැබැයි නවත්ත ගන්න හයිය නැහැ. හරිද? තරහා ගියාම කාට හරි බයින්ද සමහර අයට බයිනකොට සිහිය නැතුවම බයිනවා. සමහර අය සිහියෙන් ඉඳගෙනමයි බයින්නේ. සිහිය තියෙනවා. නමුත් නවත්ත ගන්න බෑ. මොකක්ද අඩු? වීරිය අඩුයි. එතකොට තමන්ගේ සිතේ මේ තියෙන භයානකකම ගැන ලොකු හයිය හැඟීමක් තියෙනවා නම් සසර භයානකකම ගැන මේ ජීවිතේ සාර්ථකවම ගෙවන්න ඕනේ කියලා ප්‍රබල හැඟීමක් තියෙනවා නම් අර අකුසලයට වැඩිය හරි අකුසලයට වැඩිය ප්‍රබල හැඟීමක් ඒ අරමුණේදී Tamanට නැగిලා එනවා නම් මෙන්න මේ සිහිය නැති වෙන්නේ නැහැ. එහෙනම් සිහිය ප්‍රබල කරගන්න ඕනේ අකුසලයේ ප්‍රබලත්වයට වැඩිය. හැම වෙලේම ක්‍රියාත්මක භාවයට යන්නේ මොකද්ද? ප්‍රබල හැඟීමයි. හරිද? ප්‍රබල හැඟීම તો කාට හරි ගහන්න ඕනේ කියලා මට හිතෙනවා. හිතෙනවා අපේ නේද මට ගැහුවා මට ගහනකොට රිදෙනවා වගේම රිදෙනවා. මං නිකන් ඉන්න ඕනේ පවුනේ කියලා හිතෙනවා. කේලම් කියන්න ඕනේ කියලා හිතෙනවා. ආය ඕනේ නැහැ කියලා හිතෙනවා. පරස වචන කියලා බයින්න ඕනේ කියලා හිතෙනවා. ආය නෑ ඕනේ නැහැ කියලා හිතෙනවා. වැරදි වැඩ කරන්න ඕනේ කියලා හිතෙනවා. ආය සරයක් හිතෙනවා ඕනේ නැහැ කියලා. අන්න එහෙම හිතුනහම කෝකද ක්‍රියාත්මක භාවයට යන්නේ?
නේද? මේක හොඳට බලාගත්ත හැකි අපි පාසල් ගිය කාලේ පොඩ්ඩක් මතක් කරන්න. ඔන්න පාසලේදී හරි නැත්නම් විභාගයක් කිට්ටුවේදී හරි නැත්නම් වෙන කවුරු හරි හොඳට සමත් වෙලා තිබ්බාම හරි නේද? ඔන්න පාසලේදී අපි හිතමු දැඩි අදහස වෙනවා ඉන්නකො මම ගෙදර ගිහිල්ලා අද නම් හොඳට පාඩම් කරගෙන තමයි එන්නේ හොඳට පාඩම් කරනවා කියලා අදහසක් එනවා. ගෙදරත් එනවා. පාඩමත් පටන් ගන්නවා. නේද? දැන් තවත් අදහසක් එනවා රූපවාහිනිය පැත්තට ගියා නම් හොඳයි කියලා. රූපවාහිනිය පැත්තට ගියා නම් හොඳයි කියලා එන අදහසයි පාඩම් කරන්න ඕනේ කියන අදහසයි දෙකම අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ. කෝකද ක්‍රියාත්මක වෙන්නේ? කෝකද ක්‍රියාත්මක වෙන්නේ? රූපවාහිනිය පැත්තට යන එක. එහෙමද? නෑ ඒකම කියන්න බෑ. සමහර අයට රූපවාහිනිය පැත්තට යන එක, සමහර අයට පාඩම් කරන එක. විභාගය හොඳටම කිට්ට වෙනකොට රූපවාහිනිය පැත්තට යවෙන්නේ ඇයි? පාඩම් කරන පැත්තට තියෙන කැමැත්ත, බය වැඩි. බලන්න. එතකොට යවෙන්නේ නැහැ. නේද? එහෙනම් හැම වෙලේම අපිට මේ වගේ අපි දිහාම බලපුවාම අපිට හොයාගන්න පුළුවන් වැඩියෙන් කැමැත්තක්, වැඩියෙන් බරක්, වැඩියෙන් හැඟීමක් තියෙන දේ තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්ද බැයිද? තේරුම් ගන්න පුළුවන්. එහෙනම් සසර සුවපත් කරගන්න ඕනේ, සසර සාර්ථක කරගන්න ඕනේ කියලා ප්‍රබල සිතුවිල්ලක් අපිට තියෙනවා නම් අකුසලය හමුවේ ඒක යට වෙන්නේ නැත්තම් තමයි අර පාඩම් කරන්න ඕනේ කියන එක රූපවාහිනිය බලන්න ඕනේ කියන ආසාවට යට වෙලා ගියොත් යන්නේ රූපවාහිනිය පැත්තට මේ ශරීරය ඇදිලා යනවා. හරි? පාඩම් කරන්න ඕනේ කියන එක රූපවාහිනිය බලන්න ඕනේ කියන එක යට වෙලා ගියොත් පාඩම් කරන්න ඕනේ කියන සිතුවිල්ලට පාඩම් කරන එක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ එහෙමයි සිද්ධියක්. ඉතින් අපි මේක දැනගන්න ඕනේ. එහෙනම් සසර සාර්ථක කරගන්න ඕනේ කියලා දැන් ඉපදිච්ච හැඟීමක් තියෙනවා. ඒ හැඟීම අපි මොකද කරන්න ඕනේ? වර්ධනය කරගන්න ඕනේ, වර්ධනය කරගන්න ඕනේ. කොහොමද ඒක වර්ධනය කරගන්නේ? හැඟීමක් වර්ධනය වෙන්න මොකද්ද කරන්න ඕනේ? යම් හැඟීමක් වැඩෙන්න නම් තරහකාරයෙක් ඉන්නවා පොඩි තරහකාරයෙක්. මම මොකද කරන්නේ ඇත්තමයි මට කියපු දේවල් මට කරපු දේවල් කිය නැවත මෙනෙහි කරනවා ගෙදර පුටු අකුරට වෙලා. මොකද වෙන්නේ? තරහ අඩු වෙනවද වැඩි වෙනවද? මෙනෙහි කරොත් එහෙම ඒ හැඟීම වැඩි වෙන විදිහට මෙනෙහි කරොත් ඒ හැඟීම වැඩි වෙනවා. තරහකාරයා ගැන නෑ ඔය කිව්වට ඉතින් මට ඔය වෙලාවේ මෙහෙම කිව්වට මට මෙහෙමනේ මෙහෙම හොඳ කරලා තියෙනවා කාතිනුත් ඉතින් වැරදි වෙනවා කිය මෙනෙහි කරොත් තරහ අඩු වෙනවා. හැඟීම වැඩි වෙන්නේ මෙනෙහි කරන ආකාරය අනුවද නැද්ද? හරකා ගැන, ඉබ්බා ගැන, මීයා ගැන එක ත්‍රිසංගත සත්තු ගැන ඊළඟට പ്രേත භූත මලයක්ෂ ආදී තැන් ගැන කෙටියෙන් කියනවා සතර අපායේ තියෙන දුක් ගැන අපි නැවත මෙනෙහි කරොත් අන්න බය උපදිනවා මේ ජීවිතේ වැරදි කරන්න. ඊළඟට නිවන් දැකීමේ තියෙන ආනිසංස නැවත මෙනෙහි කරොත් ඒත් අපිට බය උපදිනවා මේ ජීවිතේ වැරදි කරන්න අර තැනට යන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. අන්න ඒ හැඟීම හොඳට ප්‍රබල කරගත්තාම අපි කියනවා යාට හොඳට මොලේ තියෙනවා දැන් නේද? හොඳ නරක තේරෙනවා දැන්. හොඳට ප්‍රබල කරගත්තාම මොකද කරන්නේ? යා අපායයන්ට හේතු වෙන ඒවා හොයනවා, අපායෙන් බේරෙන්න හේතු වෙන ඒවා හොයනවා. නිවන් දකින්න හේතු වෙන ඒවා හොයනවා. අන්න ඒවා හොයාගන්නේ අන්න අර බය අර හැඟීම ඉපදුනහමද නැද්ද? ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන නුවණ උදා කරගන්නවා ඒ තැනත්තා කරුණු හොයලා. හවුද නැද්ද? බය නම් හොයනවා නේද? විභාගයක් සමත් වෙන්න ඕන කියලා හිතනොත් සමත් වෙන්න ඕන කාරණා හොයනවා කට්ටිය. අන්න ඒ වගේ ඒ කරුණු හොයාගෙන විතරක්මද ඒ කරුණු ජීවිතේ සාර්ථක වෙන්න සසර ජීවිතේ සාර්ථක වෙන්න කල යුතු දේ නොකල යුතු දේ හොයාගත්තාම කියනවා එයාට නුවණ තියෙනවා කියලා. හරිද? ඒකට මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් අර වගේ දේවල් හොයාගත්තාම අපි කියනවා එයාට නුවණ තියෙනවා කියලා. පිළිගන්නවද? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ නුවණ පිළිබඳව සිහියෙන් ජීවත් වෙන්න ඕනද නැද්ද හැම වෙලේම? ආන්ගේ නුවණ පිළිබඳ සිහිය නැති වෙන්නේ අකුසල් හමුවේ. එහෙනම් ඒ ඇතිවෙච්ච නුවණ නැවත මෙනෙහි කර මොකද කරන්න ඕනේ?
ඒ තමන්ගේ සිහිය වර්ධනය කරගන්න ඕනේ. එක දිගට වර්ධනය කරගන්න. හරි? කොච්චර වර්ධනය කරගන්න ඕනද කියනවනම් ශරීරයේ හැම ඉරියව්වක්ම පවත්වන්න ඕනේ ඒ සිහියෙන්. ආන් ඒකට කියනවා සති සම්පජානනය කියලා. සම්පජානනය කියන්නේ නුවණට, ඒ නුවණ පිළිබඳ වූ සිහියට කියනවා සති සම්පජානනය කියලා. මේක කොච්චරනම් එහාට යන්න ඕනද කියනවනම් අතපය උස්සනකොට පවා, වටපිට බලනකොට පවා, ආහාරයක් ගන්නකොට පවා මේක වෙන්න ඕනේ. මේ සිහියෙන්ම කරන්න ඕනේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවරධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ ඔන්න ඔය විදිහට හැම ඉරියව්වකම අපි සාර්ථකව තමන්ගේ ජීවිතය, සසර ජීවිතය සාර්ථක වෙන විදිහට ඉරියව් පවත්වන්න අවශ්‍ය කරන සිහිය අපි හදාගන්න ඕනේ. හරිද? ආන් එතකොට කියනවා සති සම්පජානනයෙන් ඉන්නවා කියලා. යන්තම් හරි අදහසක් ඇති වෙන්න ඇති. අපි මේ පිළිබඳව ඊට දවසේ ධර්ම දේශනාවේදී තව විස්තර කරනවා. මොකද මෙතන විස්තර කරගන්නම ඕන ප්‍රායෝගිකම තැනක්. හරිද? ප්‍රායෝගිකම තැනක් එතනමයි හදාගන්න ඕනේ. එතනමයි හදාගන්න ඕනේ. දවස් ගණන් කතා කරත් කමක් නැහැ. මොකද ප්‍රායෝගිකව අපි කතා කරන එක නෙවෙයි කරන්න ඕනේ, ධර්මය දැනගන්න එක විතරක් නෙවෙයි කරන්න ඕනේ. ඒ ධර්මය මගේ సంతානයෙන් නැගෙන විදිහට සකස් කරන්නේ කොහොමද? සකස් කරගත්තාම කොහොමද යාගේ ජීවිතේ කියලා අපි උදාහරණ සහිතව සාකච්ඡා කරමු මේ කමඨහන පිළිබඳ තවත්. ඒකින්ද දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. මම මගේ මානසිකාරය සකස් කරගන්නවා. බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට මම මගේ මානසිකාරය සකස් කරගන්නවා කියලා දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. මම ඒ විදිහට මගේ මානසිකාරය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.